ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඉන්ධන මිල ඉහළට ජනතාවගෙන් රජයට චෝදනා තවත් කොවිඩ් මරණ 62ක් ඉන් 55ක් ජුනි 1 වෙනිදා සිට ජුනි 10 වෙනිදා අතර කාලයේදී සිදුව ඇති බව තහවුරු වෙයි. නිවසේදී පුද්ගලයන් 13ක් මිය යයි. ඊයේ දිනට කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නැහැ. ඊයේ දිනට කොවිඩ් රෝගීන් 2789ක්. වැඩිම රෝගීන් යලිත් ගම්පහෙන්. එන්නත නොදුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්. රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් අනුතුරු වැඟවීම්. සහල් සීනි කිරිපිටි සහ බඩේරිඟු තොග තබා ගැනීම ගැන ගැසට් නිවේදන නිකුත් කරයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක් වූ මුහුදු කලාප නිසි අධ්‍යයනයකින් අනතුරුව දීවර කටයුතු සඳහා විවෘත කරන්න අගමැතිගෙන් උපදෙස්. G7 රාජ්‍ය නායක සමුළුවේ දෙවන දිනය අදයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගත්තා. මේ අතර ලංකා IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්තිය අමාත්‍යාංශය පියවර ගත්තා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 1 මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ 157ක් ලෙසයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර් 1 මිල ඉහළ යන්නේ රුපියල් 23කින්. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර් 1 නව මිල 184ක්. එමෙන්ම ඔටෝ ඩීසල් ලීටර් 1 මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර නව මිල සටහන් වන්නේ රුපියල් 111ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටර් 1 මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 144ක්. එමෙන්ම භූමිතෙල් ලීටර් 1 මිල රුපියල් 7කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 77ක් ලෙසයි. මේ අතර සිපෙට්කෝ නව මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව පළ කරන්නේ මෙවන් අදහසක්. අපේ නේද ලොකුවට ඉතින් බලපාන එක මේ අමාරුයි ජීවත් වෙන්න. රුපියල් 20කින් වැඩි කරන රුපියල් 5කින් වගේ වැඩි කරන පොඩ්ඩක් අපිට පොඩි සාහනයක් හරි දෙනවා. අමාරුයි ඉතින් ජීවත් වෙන්න. හරි අසාධාරණයි. අමාරු වෙන්නේ වැඩට යන්නේ. ඒකට අපිට ಭಾರತයකට මේ ලොකු ප්‍රශ්නයක් මේක. රජයේ මීට වඩා ඉතින් මේක ක්‍රියාත්මක වෙනවා. මොනවා කියන්නද ඉතින් ඕක ගැන. දරා ගන්න නම් බෑ ඉතින්. ආණ්ඩු තමයි වැඩි. අපිට හැමදාම ඉතින් ඕක තමයි සිද්ධ වෙන්නේ ඉතින්නේ. රුපියල් 5කින් 10කින් වැඩි වුණා වගේ නෙමෙයිනේ. එකපාර රුපියල් 20කින් වැඩි වෙලා තියෙනනේ. සාමාන්‍ය ජනතාවට තමයි මේක පහළ වදින්නේ හැමදාම. දරා ගන්න අමාරුයි ඉතින්. රජය මොනවා කරනවද දන්නේ නැහැ. ඉතින් රජයේ වැරද්දද කාගේ වැරද්දද කියලා දන්නේ නැහැ. බලමුනේ. අවුරුදු 5න් පස්සේ මොන වෙනසක් වෙයිනේ. ඕකට ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඉතින් පෙට්‍රල් වැඩි වුණත් අඩු වුණත් මේ අවශ්‍යතාවය කරගන්න සිද්ධ වෙනවා. දැනුණත් කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවා අපේ ගමන අපි යන්න එපා. අපේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න වෙනවා. මේ වෙලාවේ හැටියට නම් හොඳ නැහැ ඉතින්. අපි අසරණයි. මේක විනාශය ගෙවා ගන්න බැරුව අපි අය සතපහක් හම්බ කරන්න කියන්නේ යන්න කියන්නේ දොස්තර බයින් කියන්නේ ඈ ඉතින් බලන්න ඉතින් ඔහොම කරන්න බෑ ඉතින්. අම්මා පහින ගහනවා මේ අසරණ මිනිස්සු. ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා. ඒගොල්ලෝ සල්ලි තියෙනවා. අපිට සල්ලි කවුද දෙන්නේ? අපිට දාගෙන දරුවන්ට කන්නවක්වත් දෙන්නේ කියන්නේ නැහැ නේ අපිට. ඒගොල්ලෝ ගැන විතරම හිතන්නේ. නැත්නම් කෝටි ගණන් වියදම් කරලා වෙල ඕවා කරයිද? මේ පාර්ලිමේන්තුවේ ඇයිද? බොරු වැඩන්නේ. දැන් සාමාන්‍ය පෙට්‍රල් වැඩි කිරීම රුපියල් 5ක් 6ක් වගේ ගමන රුපියල් 20ක් මේ මිනිස්සුන්ට සල්ලිය තියලා රජයකට ක්‍රියාමාර්ගය අසාධාරණයි. කොහොම ජීවනපර අපහසු වෙලාවක තවත් ඔබ අපහසුතාවයක් තමයි. මේ වගේ අපහසු අවස්ථාවක මේ වගේ දෙයක් කරන්න එක ඒතරම් හොඳ දෙයක් නෙවෙයි මම නම් හිතන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 62ක් පිළිබඳව අද පෙරවරුවේ වාර්තා වුණා. අදාළ මරණ අතරින් මරණ 55ක් ජූනි මාස 1 වෙනිදා සිට ජූනි මාස 10 වෙනිදා දක්වා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 62ක් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ වාර්තා කළා. අදාළ මරණ අතරින් 7ක් මැයි මාස 8 වෙනිදා සිට මැයි මාස 31 වෙනිදා දක්වා සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති අතර සෙසු මරණ 55 ජූනි මාස 1 වෙනිදා සිට ජූනි මාස 10 වෙනිදා දක්වා සිදුව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 27ක් හා පිරිමි පුද්ගලින් 35ක්ද ඇතුළත්.
ඉන් පුද්ගලින් 13 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති අතර පුද්ගලින් 44 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී මිය ගොස් තිබෙනවා. රෝහල් ගත කරන අවස්ථාවේදී මියගිය පුද්ගලින් සංඛ්‍යාව 5ක්. එසේම ඊයේ දින කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ යම්කිසි මරණයකට හේතුව කොවිඩ්යි කියලා තීරණය කිරීමට යම් විශේෂ අවස්ථාවල මේක මේ සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක් නෙවෙයි. විශේෂ අවස්ථාවල කාලයක් ගත වෙනවා. ඒකට හේතුව ඒ පුද්ගලයාගේ මරණ සමහර විට මම මේ උදාහරණයක් හැටියට කියන්න හදන්නේ ඒක එසේ සිද්ධ වුණ එක නිසා නෙවෙයි. අධිකරණමය හේතුවක් මත යම්කිසි සාම්පලයක් රස පරීක්ෂක වෙත යවලා ඒ සාම්පලය අධිකරණමය නීතිමය පසුබිමක් යටතේ කරන පරීක්ෂණයකින් පසු ප්‍රතිඵල ලබා දෙන්න කාලයක් ගත වෙනවා. ඒක ප්‍රතිඵල ලැබෙන තෙක් මේ පිළිබඳව මේක කොවිඩ් මරණයක්ද නැද්ද කියන එක තීරණය කරන්න සමහරට කාලයක් ගත වෙනවා. ඒ වාගේ විශේෂිත වූ අවස්ථාවල සිදුවුණු මරණ කීපයකට මේ වාගේ ප්‍රමාද සිද්ධ වෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2073ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 2789 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 30 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි ආසාදිතයින් දේශීයව හඳුනාගත් පුද්ගලයන්. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 741ක්. කටාන ප්‍රදේශයෙන් රෝගීන් 122ක්, කටුනායකින් 117ක්, කැලණියෙන් 74ක්, නිට්ටඹුවෙන් 74ක් හා මිනුවන්ගොඩින් 63 දෙනෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව රෝගීන් වාර්තා වී තිබෙනවා. කොළඹින් 505ක්, කළුතරින් 181ක්, ගාල්ලෙන් 67ක්, මාතරින් 40ක්, හම්බන්තොටින් 8ක් හා රත්නපුරෙන් කොවිඩ් රෝගීන් 397 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කෑගල්ලෙන් ඊයේ දින කොවිඩ් රෝගීන් 50ක්, මොනරාගලින් 19ක්, බදුල්ලෙන් 96ක්, නුවරඑළියෙන් 45ක්, මහනුවරින් 101ක් හා මාතලේ දිස්ත්‍රික්කයට අදාළව කොවිඩ් රෝගීන් 18 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මඩකලපුවෙන් 67ක්, අම්පාරෙන් 66ක්, ත්‍රිකුණාමලෙන් 6ක්, අනුරාධපුරෙන් 57ක් හා පොළොන්නරුවෙන් 6 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කුරුණෑගලින් ඊයේ දින කොවිඩ් රෝගීන් 145 දෙනෙකු වාර්තා වී ඇති අතර පුත්තලමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 29ක්. වවුනියාවෙන් 35ක්, මන්නාරමෙන් 9ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 3ක්, කිලිනොච්චින් 8ක් හා යාපනයෙන් 60 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 25කට අයත් ප්‍රදේශවලින් ඊයේ දින මෙලෙස ආසාදිතින් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක 6කින් 100 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 2,18,923ක් ලෙසයි. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව ආර්යපුර 319 S ග්‍රාම සේවා වසමට අයත් භගවන්තලාව වත්ත මැද කොටස අද දින සිට හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඊයේ දින එම ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 28 දෙනෙකු හමු වී ඇති අතර එම ආසාදිතින්ගෙන් වැඩි පිටසක් එකම පවුලේ සමාජිකයින් හේතුවෙන් වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරීම සඳහා මෙම පියවරගත් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා විද්වත් සංගමයේ මගින් කොළඹ රිච්වේ ආර්යා ළමාරෝහලට සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ සිදු කෙරුණා. 60ට වැඩි අය ඉන්නේ 14%යි. ඒ වගේම 60ට අඩු බෝනෝන රෝග තියෙන අය ඉන්නේ 3%ක් විතර. ඊළඟ එන්නත් ලබා දීම කළ යුත්තේ අවුරුදු 60ට වැඩි සහ ඒ කියපු කාණ්ඩ දෙකට. ඒ කියපු කාණ්ඩ දෙකට එන්නත්කරණය කළොත් දැනට මරණ සංඛ්‍යාව 90%කින් අඩු කර ගන්නට පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දවසකට 40ක් 50ක් විතර සංඛ්‍යාවක් වෙනවනේ. මේ සංඛ්‍යාව 10ට අඩු සංඛ්‍යාවකට සති 4ක් විතර ඇතුළත යනවා. ඒ කියන ආකාරයට එන්නත් කරොත් ඒ කියන්නේ පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම තමයි ගැබිනි මාතාවන්ට එන්නත් කරන්න අවශ්‍යයි. ආර්ථික වශයෙන් දායකත්වයේ දෙන පිරිස් වලට අපි එන්නත් ලබා දීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා. ඒ එන්නත් ලබා දීමේදී අවුරුදු 30 60 සීමාවට කියලා ගෙනත් දුන්න මේ යෝජනාවේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. මොකද හුඟක් ඇඟලුම් කම්හල් වල එහෙම ඉන්න අයගෙන් 51ත් 59ත් ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු 30ට අඩු අය. ඒක නිසා ආර්ථික වැදගත් කොටස් වලට ලබා දෙනකොට අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දීම කරන්න ඕනේ. පාසල් දැනට වහලා තියෙන්නේ. ඒක නිසා අපි ඉල්ලීමක් කරා ගුරුවරුන්ට එන්නත ලබා දීම සඳහා ලබන මාසය වෙනකොට ජූලි මාසය වෙනකොට කටයුතු කරන්නට කියලා ඒ තුලින් පාසල් විවෘත කර ගන්නට අවස්ථාවක් තියෙනවා. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කරන කටයුතු අදත් සිදු කෙරුණා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලයන් 184 දෙනෙකු ලබාගෙන ඇති අතර සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 42569ක්.
එහි දෙවන මාත්‍රාවද ඊයේ දින පුද්ගලින් 45582 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. මේ අතර ඉදිරි සති දෙක ඇතුළත පශු වෛද්‍ය නිලධාරීන් හට කොවිඩ් මර්ධන එන්නත ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අපගේ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිතුමාගේ විශේෂ ගැසට්පත්යෙන් මගින් නිවේදනය කරලා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය සේවාවක් සපයන අප නිලධාරීන්ට මෙම එන්නත් කරන ලබා නොදීම අපි ඉතා දැඩි පිළිගනිත හෙලා දකින අතර අපේ මේ අවස්ථාවේ ලංකාව පුරම රජයේ පශු වෛද්‍ය නිලධාරීන් සේවය කරන 700කට ආසන්න ප්‍රමාණයක්. සමත්ව කාර්ය මණ්ඩලය ගත්තත් 6500කට අඩු ප්‍රමාණයක් සිටින්නේ. ඉතින් මෙම ප්‍රමාණයට එන්නත් ලබා දී මෙම ගැටලුව විසඳීමට ඉදිරි සති දෙක ඇතුළත කටයුතු කරන බවට අපි විශ්වාස කරනවා. එහෙම නොවුනොත් අපිට අපේ නිලධාරීන්ගේ ජීවිත අවධානයට ලක් කරමින් සායන කටයුතු සිදු කිරීමට නොහැකි වෙන නිසා ඉදිරියේදී මීට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙන බවට අපි ප්‍රකාශ කර සිටිනවා. නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1000කට අධික පිරිසක් ගත වූ පැය 24ක කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා මේ මාස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ආහාර ද්‍රව්‍ය සම්පාදනය සහ බෙදා හැරීම ඇතුළු අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් සහ වෙනත් කර්මාන්ත ශාලා, ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යාපෘති, කෘෂිකර්ම සහ කාබනික පොහොර නිෂ්පාදනය පවත්වාගෙන යාමට අවසර ලැබෙනවා. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබෙනවා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1000කට අධික පිරිසක් ගත වූ පැය 24ක කාලය තුළදී අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1027ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 30042ක් පමණ වෙනවා. නිරෝධායන නීතින් ක්‍රියාත්මක වන කාලය අතරතුර විවිධාකාරයෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් අලෙවි කිරීම, බෙදා හැරීම නිරන්තරයෙන් වාර්තා වෙනවා. ඒ නිසා සෑම ප්‍රදේශයකම වැටලීම් සිදු කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දීලා තියෙනවා. සාධ පාති පවත්වනෝ නම් ඒ සම්බන්ධයෙන් ඔබටත් පුළුවන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 දුරකථන අංකයට තොරතුරු ලබා දීමට ඒ සම්බන්ධයෙන් අප විසින් කටයුතු කරනු ලබනවා. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ වැඩිමිලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින්. එන්නත් කරන ක්‍රියාවලිය නිසි සැලසුමක් අනුව නොකරන බැවින් ජනතා අපේක්ෂාවන් බිඳ වැටී ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වුණා අපේ ජනතාව මේ එන්නතුමක් ලබාගෙන ඔවුන්ගේ හදවතේ තිබෙන දුක එහෙම නැත්නම් කරදරේ දුක අසහනය බය බිය දුරු කරගන්න අවස්ථාවක් ලැබී කියලා. ඒකත් නැහැ. මාධ්‍ය වල ප්‍රකාශ කරන්නේ මොකද්ද? අද මිලියනක් ගෙනාවා. මිලියන 10ක් ගෙනාවා. 65000ක් ගෙනාවා. 50000ක් ගෙනාවා. ඒක නුවරට ඇරියා. මේක කතරගමට ඇරියා. මේක කුරුණෑගලට ඇරියා කියනවා මිසක් අඩුම ධර්ම ඒ කෝටි එකමාරකටවත් දෙන්නද ලබා දෙන්න ඕන ලංකාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය අද රජයේ වෛද්‍ය නිලධාරීන්ට යට වෙලා ඔව් මොනවද කරන්න කියන්නේ? අද හැම දෙයක්ම කරලා අනාගර නෙමෙයි දහත් පොලේ ගහකට තිබෙන්නේ. ඒ නිසා අපි දැන්වත් කියනවා පවිත්‍රා වන්‍යාරච්චි මැතිණියනි ඔබ මෙම නිලය ඔබවන තුවත් මේ කුටක් දෙකකට මේක බෙදන්න එපා. ඔක්කොම මේක මේ රෝගය තුරන් කරන්න හැම කෙනාගේ බලාපොරොත්තුව. එහෙමනම් ඔබතුමා මේ වචනයේ පමණක් මේවා සීමා කරන්නේ නැතුව කාටත් එක හැන්දෙන් බෙදන්න මේ හැම දෙයකින් බෙදන්න ගිහිල්ලා අවුල් ඇති කරන්න එපා කියන එක අපි කියනවා. ඒකම අධිකාරියන්ගේ සංගමයටත් මම කියනවා ඔබේ වෘත්තීය සමිතියේ කටයුතු කරනවා විනා අඩුපාඩු පෙන්න දෙනවා විනා කේක තැන්වල බලපෑම් කරන්න කියලා ඔබේ හයිය පෙන්වන්න කියලා රට විනාශ මුඛය කරා ගෙනියන්න එපා කියන එක අපි වුන්ටත් කියනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් බලපෑමට ලක් වූ මේගමුව සහ පානදුර දක්වා මුහුදු කලාප නිසි අධ්‍යයනයකින් අනතුරුව දීවර කටයුතු සඳහා කඩිනමින් විවෘත කර දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා දීවර කටයුතු වල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තිරේ දීවරින්ට සහ එම මුහුදු කලාපයේ නිසි අධ්‍යයනයකින් අනතුරුව කඩිනමින් විවෘත කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පරිසර දීවර ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනිගැනීමෙන් පසුව සිදු වූ හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමත් අදාළ නෞකා සමාගමෙන් හානිපූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදු විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියා. කොවිඩ් වසංගත තත්ත්වයට සමගාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාව නෞකාව හේතුවෙන් අගතියටපත් දීවර ප්‍රජාව සඳහාද ලබන සඳුදා සිට ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මේ අතර සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ජනතාව සඳහා කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වග බලාගත යුතු බවයි. සේවා සපයන ආයතන වෙතට පැමිණෙන සේවාදායකයින්ගේ සේවා අවශ්‍යතාවය අනුව මැදිහත් වී කඩිනමින් අදාළ මඟ පෙන්වීම සිදු කිරීමටත් කාර්යක්ෂමව අදාළ සේවාව ලබා දීමටත් කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ සඳහා ආයතන ප්‍රධානීන්ගේ මඟ පෙන්වීම නිලධාරීන්ට ලැබිය යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ජනතා සේවය වගකීමක් මෙන්ම යුතුයකමක් බව සිහිපත් කළා. ආයතන ප්‍රධානීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සහයෝගීතාවයෙන් යුතුව තම ආයතන තුළ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ. වී සහල් සීනි කිරිපිටි බඩ ඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වී සහල් සීනි කිරිපිටි බඩ ඉරිඟු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද දින සිට ක්‍රියාත්මක වන පරිදි වී සහල් සීනි කිරිපිටි බඩ ඉරිඟු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවත්වාගෙන යන පිරිසට තමා සතු සියලුම තොග පිළිබඳ නිර්වද්‍ය සහ සත්‍ය තොරතුරු සපයමින් සතියක කාලයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වන මෙන් නියෝග කර මෙම ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 වෙනි වගන්තියට අනුව විශේෂිත ගැසට් නිවේදන නිකුත් කරනවා. වී සහල් සීනි බඩයිරින් කිරිපිටි වැනි ගබඩා පවත්වාගෙන යන සියලු දෙනා සතියක් ඇතුළත පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර ඒ ලියාපදිංචි වෙන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ පවතින සියලුම තොග පිළිබඳ සත්‍ය තොරතුරු එළිදරව් කරන්නට අවශ්‍ය විධිවිධාන නීතිය මගින් පනවනවා. වීසා සාල් තොග නිෂ්පාදකයෙක් විසින් හෝ ගබඩාකරුවෙක් විසින් හෝ බෙදාහරින්නෙක් විසින් හෝ වෙළෙන්දෙක් විසින් හෝ වෙනත් එයා අනුසාංගික වෙන පාර්ශ්වයක් විසින් මේ තොග යම්කිසි ස්ථානයක රැස් කර තබාගෙන තියෙනවා නම් ඒ Taman සන්තකයේ තියෙන සියලුම තොග පිළිබඳ විස්තර සැපිය යුතු අතර අනිවාර්යෙන් මේ ගබඩා පිළිබඳ සියලුම තොරතුරු ඇතුළත් කළ ඉවරලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තැනැත්තා විසින් ලියාපදිංචි විය යුතු වෙනවා. ගොවියා විනාශ කරලා වෙළෙන්දා විනාශ කරලා නිෂ්පාදකයා විනාශ කරලා පාරිභෝගිකයා ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙළෙන්දා ගොවියා නිෂ්පාදකයාත් ආරක්ෂා කරගත යුතුයි. අයුතුලාභ ලබා ගැනීමෙන් අසාධාරණ වෙළඳාමේ නිරත වන්නන්ට තමයි මේ නීති රීති සියල්ලක්ම ක්‍රියාත්මක කරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ. ඒ ගැසට් නිවේදන අනුව අදාළ ගබඩාවන් අයිතිකරුවන් විසින් දින 7ක් ඇතුළත පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කර යුතුව තිබෙනවා ඒ තමන් සතු ගබඩා පිළිබඳ විස්තර. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know? Do You Know? කිසිදු වයස් භේදයකින් තොරව අපි ඕනෑම පුද්ගලයෙකුට ඉක්කව හැදෙන්න පුළුවන්. ඒ නිසාම ජනප්‍රවාදයේ කියවෙනවා ඉක්කයි මායි ගාලු ගියා ඉක්ක දාලා මං ආවා කියලා. කොහොමද ඉක්කාව හැදෙන්නේ? Do You Know තුලින් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳවයි. ප්‍රාචීරය නැමැති විශාල අර්ධකවාකාර පේශිය අපිට හුස්ම ගැනීමට උපකාරී වෙනවා. බොහෝ වේලාවට මේ ප්‍රාචීරය කැසීමට හෝ දැඟලීමට ලක් වෙනවා. එවිට ප්‍රාචීරය පාලනයකින් තොරව සංකෝචනය වීම ඒමත් නැත්නම් හැකිලීමට ලක්වනවා. මේ විදියට හැකිලෙන වාරයක් පාසා වාතය පෙනහළුවලට ඉතා ඉක්මනින් ගලා එනවා. ඒ වාතය ගමන් කරන්නේ
අපේ ස්වරාලය හරහයි. ස්වරතන්තු එහෙමත් නැත්නම් වෝකල් කෝඩ් කම්පනය කරමින් වේකින් ගමන් ගන්නා වාතය නිසා රස දිවශනිකව වැසෙනවා. මෙම කම්පනය තුළින් තමයි ඉක් කියන සුපුරුදු ශබ්දය එන්නේ. ඉක්කව කියන්නේ අපි ඒ දෙයටයි. ඉක්කව ඇතිවීමට හේතු විදිහට අධික ලෙස ආහාර ගැනීම, මධ්‍යසාර හෝ සිසිල් බීම පානය, චිත්තවේගීය ආතතිය, උෂ්ණත්වයේ හදිසි වෙනස්වීම, චුයින්ගම් නිසා වාතය ඇතුල්වීම වැනි දේ ගන්න පුළුවන්. ඉක්කාව පිළිබඳව කතා කරද්දී ඉක්කාව හේතුවෙන් ගිනස් පොතට ඇතුළත් වුණු පුද්ගලයෙක් ජීවත් වෙලා තියෙනවා. චාල්ස් ඔස්බෝන්. ඔහු 1922 සිට 1990 ජූනි මාස 5 වනදා දක්වා වසර 68ක් එක දිගට ඉක්කාව සමග ජීවත් වෙලා ගිනස් වාර්තා පොතටත් ඇතුළත් වෙලා තියෙනවා. කොහොම වුණත් ඉක්කාව පැය 48කට වඩා තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. Do you know? එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත අප ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.